වන් නියමුවන් සඳහා ගන්න මැස් කරපු කට්ටිය විතරයි. හරිද? බයෝ කරපු කට්ටියත් ගියාගේ ආර්ට් කොමර්ස් කරපු කට්ටිය කවදාකවත් පයිලට් ලෙස බඳවා ගන්නේ නැහැ. ඇයි නිපුණ? මෙන්න මේ හේතුව නිසා. දැන් ඔය 41 වෙනි ගාන කියනවා පැයට කිලෝමීටර් 720ක නියත වේගයෙන් තිරස්තරයක ගමන් කරන ප්‍රහාරක යාත්‍රාවක සිට සීරුවෙන් බෝම්බයක් කෙරෙනු ලැබේ. දැන් සීරුවෙන් බෝම්බය හෙලනවා කියන්නේ ගුවන් නියම බෝම්බය හෙලන අවස්ථාවේ ජාතික ගීය කියන වගේ සීරුවෙන් ඉන්නවද? එහෙම එකක් නෙමෙයි පුතේ. සීරුවෙන් ඉන්නවා කියන එක අදහස. මෙයා ප්‍රක්ෂේපණය කරන්නේ නිදහසේ අතහරිනවා. වස්සෝ බිම් පතිත වන යානාව ගමන් කරන තිරස්තරයට උස කිලෝමීටර් 2ක් නම් ඉලක්කයට කොපමණ ඈතදී බෝම්බෙ හෙළිය යුතුද? දැන් ඔයගොල්ලෝ මෙන්න මෙහෙම දැකලා තියෙනවා. ඒ පාරේ යන බස් එකේ යනවා කියන්නකො සනුර ගෙවල් ගාවට බයි ලං වෙනකොට එයා ෆුට්බෝඩ් එකට බහැලා බස් එක ස්ලෝ කරනකොටම පැන්නොත් පසින්දුට පේනවා සනුර දුවනවා මාර වේගයෙන් පාර දිගේ. සනුර දුවන්න හිතේ තියාගෙන මේ බස් එකෙන් පයින්නේ. බස් එකෙන් පැන්න ගමන් දුවනවා. දැකලා තියෙනවද ඔයගොල්ලෝ? සංදීපනියම දැකලා නැද්ද? පාරේ බස් එක ස්ලෝ කරනකොට පයින් මිනිස්සු පාර දිගේ දුවනවා. හේතුව තමයි අපිට දැන් බස් එක ස්ලෝ කරනවා කියන එක අදහස් බස් එක නිශ්චලතාවයට ඇවිල්ලා නැහෙනි. බස් එක යන මගියට ඒ ප්‍රවේගය අයත්. ඒක තමයි අපිට අපි බස් එක යනකොට බේප් පාරක් ගැහුවොත් අපි ගිහලා ඉස්සරහා ගොර විසි වෙන්නේ ඇයි? අපි අල්ලන් හිටියේ නැත්නම් දිවින අපිට මේ ප්‍රවේගය තියෙන නිසා. අපි ඒක බස් එක බ්‍රේක් ගහනකොට අපිත් බ්‍රේක් ගහනවා. අපි බ්‍රේක් ගහන්නේ කොහොමද වර්ණ? අපි ගා බ්‍රේක් පම්ප තියනවද? අපි පුතේ බස් එකේ තියෙන පොළු වලින් කඹ වලින් ඔක්කොම එල්ලිලානේ. මෙහෙම අල්ල ගන්නවා, ඔහොම අල්ල ගන්නවා, ඔහොම අල්ල ගන්නවා, මෙහෙම අල්ල ගන්න තව හේතු වෙනවා. ඔක තමයි අපේ බ්‍රේක් එක. ඩ්‍රයිවර් බ්‍රේක් ගහනකොට පුතේ ඩ්‍රයිවර් වෙනම බ්‍රේක් එකක් ගහ ගන්න. දැකලා නැද්ද? පසින්ද එහෙම දැකලා නැද්ද ඩ්‍රයිවර් බස් එකේ බ්‍රේක් ගහලා එයාගේ බ්‍රේක් ගහ ගන්න විදිය? එයා බ්‍රේක් ගහන ගමන් පුතේ මෙන්න මේ පැත්තේ පොඩි තියෙනවා බටයක් අල්ලලා සුදු බටයක් කරනවා. එයා බස් එකේ මෙහෙමත් අල්ලගෙන ස්ටියරින් වීල් එක අල්ලගෙන ඉන්නේ. එයා ඔහම තමයි එයා බ්‍රේක් ගහගන්නේ. මොකද ගහන්නේ බස් එකේ බ්‍රේක් විතරයි. දැන් පාරේ යන බස් එකේ යන මගියාට බස් එකේ ප්‍රවේගය ඇති. ඒ නිසා එයා නිශ්චලතාවයටපත් වෙන්න කලින් අපි පැන්නොත් අපිට මේ ප්‍රවේගය ඇති. දැන් අහස යානේ කතන්දරෙත් එන්නේ එහෙමයි. මේ අහස යානේ කතන්දරේ එනකොට මෙයා මේ අහස යානේ පැයට කිලෝමීටර 720ක ප්‍රවේගයෙන් ගමන් කරනවා. තප්පර මීටර කරන්න නම් පුතේ කිලෝමීටර මීටර කරන්න 1000යි පැය තප්පර කරන්න 3600යි. මේ බින්දුවක මේ බින්දුව ගියොත් මෙයා 36 2යි. මෙයා 20යි මිනිස්සුන්ට. තප්පර මීටර නම් 20යි. 20 නේ සෝරි 200යි. උඩක් බින්දුවක් තියෙනවනේ. මෙයා 200ක ප්‍රවේගයක් තියෙනවා. දැන් මේක නම් පුතේ බෝම්බයක් නිදහස් කරෝ බෝම්බේ ප්‍රක්ෂේපණය කරන්නේ බෝම්බේ 200ක ප්‍රවේගයක් තියෙනවා. මෙයා කිලෝමීටර 2ක් තුලින් අතහරිනවා. ඒ කියන්නේ මීටර 2000ක් උඩින්. එතකොට මෙයා ඉලක්කයට ආවට අතහැරියොත් ඉලක්කයට වැටේද? ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. දැන් පසින්දු පයිලට් කෙනෙක් වෙලා ගිහිල්ලා පළවෙනි ගමනේම හිතනවා සම්බ්‍රෑග්කට බෝම්බයක් දාන්න. පසින්දු ඇවිල්ලා සම්බ්‍රෑගේ ඉස්සරහින් ඉඳගෙන බෝම්බයක් දාන්න. බෝම්බයක් දාලා යනවා. පස්සේ යාට ආරංචි වෙනවා නිපුල්ලාගේ දෙන්න බෝම්බයක් දාන්න කියලා. ඇයි
සම්ප්‍රදායගේ ගායි බෝම්බයක් ඇරියොත් වැටෙන්නේ සම්ප්‍රදායගේ ගාවට නෙමෙයි නිකුල්ලාගේ ගාවට වැටේ. අන්න ඒකේ සාතමාපතේ කවදාකවත් පයිලට් ලව බඳවා ගන්න මැස් කරපු කෙනෙක් විතරයි ෆිසික්ස් කරලා ආව තියෙනවා. මොකද ගුවන් යානේ මූල තරමයක් ෆිසික්ස් පයි. දරුවෝ. ඒක දන්නේ නැති කට්ටියට ප්ලේන් එලවන්න දෙන්නේ නැහැ. බස් එලවන්න පුළුවන්. එහෙනම් පුතේ මෙයා මේක තමයි තිරස් පරාසය මෙයා තමයි ව්‍යාසර කාර්ය. එහෙනම් අපි මොකද කරන්නේ? මේ AB චරිතය සලකනවා. AB චරිතය සලකලා පල්ලෙහාට ලියනවා. S සමාන යුක්තිතල භාගයක් KT වර්ග මේ විස්ථාපනයේ 2000යි. ආරම්භක මෙහාට ප්‍රවේගයක් තියෙනවද? නෑ තිරස් ප්‍රක්ෂිප්තනේ බිඳුවයි. භාගයක් 10යි T වර්ග. එහෙනම් T හොයන්න පුළුවන්. මේ දිශාවට ලියුවොත් UT ධන භාගයක් KT වර්ග. තිරස් පරාසය R. මෙයාගේ ප්‍රවේගය 200. කාලේ මෙයා වගේ ධන බිඳුව. එහෙනම් මේ තිරස් පරාසය R අපිට හොයන්න පුළුවන් නේ. පැහැදිලිද? ආදර දෙන්න බාන්න පුතේ ටක් ගාලා උත්තර දෙන්නෙක් විතර අඩු වුණා. ඒක තමයි T වෙලාගේ පොසිබල්. හරි. S වෙලාගේ 4000. දැන් මැස් පන්තිර යන්න ඕනද පස්සේ? එහෙනම් පුතේ තා පැයක් විතර තියෙනවා ගණන් ටික මම වීඩියෝ එක දාන්නම් ඔයා මැස් පන්තිර ගිහින් අර පොඩ්ඩක් බලන්නකෝ. බාන්න ටක් ගාලා උත්තර ගන්න පුතේ. ඊට පස්සේ මට පේන පුතේ පිටුවක් මාරු වෙලා වගේ තියෙන අමුන්නකොට ඊට පස්සේ 44 හදන්න 44 ඔය වගේමයි ඊට පස්සේ සුපිරි ගණන් ටිකක් තියෙන මම හදලා පෙන්නන්නම් අද මේ ප්‍රක්ෂිප්ත අවසන් වෙන්නම ලබන සතියේ කරලම් පුතේ අපි ඊළඟ අලුත් පාඩමට යන්න. මේ මාසෙ පුතේ ඩියුට් දිනකට මම දැන් විභාග ප්‍රශ්න පටන් ගන්න හදන්නේ. පස්සේ විභාග ප්‍රශ්න යාන්ත්‍රික විද්‍යාව අපිට දැන් කරන්න පුළුවන්. මම දැන් බහුවර්ණ පොතකුයි අලුත් ඩියුට් එකයි ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ දෙන්නේ තීතයන් ඉන්නේ. අනේ උත්තර ආපු කට්ටිය මට කියන්න.
මෙන්න මේ කාලේ එනවා නේද බලන්න මෙයා 5යිනේ 5 මෙතනකම 400 t වර්ග 400 නම් පුතේ t සමාන තත්පර 20යි මේ තත්පර 20 නම් මෙයා 4000යි මීටර 4000යි මීටර මේ වගේමයි පුතේ 44 අංක විතරයි මාරු වෙන්නේ මම ටක් ගාලා අදලා දෙන්න බාන 44 ඕක පුතේ මැද මගේ ටියුට් එක නම් පොඩ්ඩක් මාරු වෙලා තියෙන්නේ ඔකට චුට්ටක් පොලේ අන්තිම කොලේ මාරු වෙලා නම් මාරු කරගන්න 44 වෙනි කාර්ය 44 බානුතේ 44 දැන් 500ක් කුසින් 150ක තිරස්ප්‍රේයකින් ගමන් ගන්නා ගුවන් යානයක් බිම පිහිටි. ඒ ලක්ෂයේ සිට සිරස් වීන තිබිදි වස්තුවක් බිමට හෙළයි. බිම් පතිත වන්නා වූ ලක්ෂයේ B නම් මේ B දුර. එතකොට දැන් පුතේ අපිට මෙයා ප්‍රවේගයයි වෙනස් වෙන්නේ. මේ උසත් වෙනස් වෙනවා. මේ ගණන් ලීසි නිර්මාණ අධ්‍යයන වලට වඩා තිරස් ප්‍රක්ෂිප්ත දැන් 500ක් කුසින් 150ක ප්‍රවේගයකින්. එහෙනම් මෙයා 150යි යන්නේ. මෙයාත් 150යි. 500ක් කුසින්. එහෙනම් පල්ලෙහාට ගියොත් මෙයා 500යි බිඳුවයි භාගයක් 10 වාරයක් t වර්ග. මෙයා 5යි t වර්ග කියන්නේ 500යි. t වර්ග 100යි. t කියන්නේ තත්පර 10යි. දැන් මේ දිශාවට ගියොත් මෙයා 150යි. මෙයා 10යි. මෙයා බිඳුව. R සමානයි 1500යි. පැහැදිලිද? right. ඊට පස්සේ පුතේ ඊළඟටත් තියෙන ප්‍රක්ෂිප්ත දැන් ටික ටික වෙනස් වෙන ගාන. ඔය 42 කියන්නේ උඩේ ඉඳන් ප්‍රක්ෂේපණය කරන්නේ. හැබැයි තිරස් ප්‍රක්ෂිප්තයක් නෙමේ. එයා ආන්ත ප්‍රක්ෂිප්තයක්. ගාන හදලා ඉවර කරගන්න ඊළඟ ගානට එන්න. දැන් පුතේ මෙහෙමයි දැන් මෙව ගණන් හදන්න නැත්නම් භෞතික විද්‍යාව හරිය සරලයි. ඔය කුරුණෑගල ටවුන් එකේ තියෙන පුතේ බයෝ ස්පෙෂල් ක්ලාස්. බයෝ ස්පෙෂල්. විභාග ප්‍රතිඵල එනකොට පුතේ ඉන්නේ බයෝ වලට S එකක් විතරයි. බයෝ වලට S එකක් විතරයි. එච්චරයි.
කෙමිස්ට්‍රි ෆේල් ෆිසික්ස් උත් ෆේල්. හේතුව ජීවිතේට ගාණක් හදන්න බෑ. නියමයට තේරෙනවා කියලා යන්නේ. පොඩි ගණන් දෙකක් බෝඩ් එකේ දාපුවා මේක හදලා ලියාගත්තම හරිය සන්තෝෂයි. දැන් අපි වගේ පුතේ ගණන් හදන්නේ නැහැ. ඒගොල්ලන්ට මම පුතේ දැන් ඒ ලීසියට ඉගෙනගෙන දැන් පේනවා මේ. ඔය මේ දවස්වල ඇඩ් කරන පන්ති එකක් තියෙන ඔන්ලයින් ඔය මහා පරිමාණ ඒවා. ඒවා ගියපාම පුතේ තර්ඩ් ෂයිවත් S එකක් ගන්න බෑ. ඔය සමහර පන්ති නම් කියන්න හොඳ නෑ මේ. ඒවා පුතේ ඔක්කොම ඒ ළමයින්ගේ ඒ ළමයින්ට ගණන් හදලා කොළ ප්‍රින්ට් කරලා දීලා තියෙනවා. මේ ටියුට් එකක් දීලා ටියුට් එකේ ගණන් ගොඩාක් හදලා උත්තර ප්‍රින්ට් කරලා දීලා තියෙනවා. ළමයින්ට තියෙන පන්තියට ගිහලා බලන් ඉන්න විතරයි. බලන් ඉන්නවා සර් බෝඩ් එකේ දඩ ගාලා හදනවා හරි සන්තෝසයි ගාන තේරෙනවා හදන් ලියන්න ඕනෙත් නෑ ටියුට් එක ටයිප් කරලා තියෙනවා. මගේ මෙදා සර් රිවිෂන් පන්තියට ගිහලා මං කෝ එන්න එපා කියලා. පාස් කරන්න බෑ ඉතින් බොරුවට දැන් ගිය සැරේත් ෆේල්. පන්ති වලට ගන්න පුතේ අහලා අහන්න. රිවිෂන් වලට අහලා ගන්න. ගොඩ දාන්න බැරි මට්ටමේ කට්ටිය ඉන්නවා. ඒවා අර පරිණ අවුරුදු දෙකමාර මොලේ කෑවෙන් පස්සේ අර කාව කෑවා. ආපහු ගොඩ දාන්න බෑ. ආපහු ලබනාත්මේ තමයි ආපහු පාස් කරන්න. මේ ආත්මෙත් ඒ තරම්නේ විෂ කැවිලා තියෙනවා. ඒ ළමයි යන්නේ මේ අයිලන්ඩ් ආවා අරවා ආවා මෙව ආවා. අනේ Tamanට ඒස් එකක්වත්. right. හරි නේද? බලන්න පුතේ ඊළඟ ගාන. හතලිස් දෙක. ඒක හොඳ ගාන. හොඳ ගාන. ඒක අපිට අපි දැන් ওই ගණන් හදනකොට ඊරයක් කරපු පේපර් එකේ දැක්කම MCQ 10න් 10 තිබ්බ කට්ටිය හිටියනේ හතරක් පුරේත හතරක් හරි පහක් හරි හිටියා. අනිත් කට්ටියත් බහුවර්ණ 9යි 9යි යටේ කට්ටිය තමයි ඔක්කොම හිටියේ. ඊගෙන උපරිම හැකියාවට ඇවිල්ලා තියෙනවා. ගාන 42 කියන්නේ ලම්බ බෑමක් සහිත කඳුමුදුනක පිහිටි බලකොටුවක සිට ලම්බ බෑමක් සහිත බලකොටුවක්. ඒ කියන්නේ මෙයා මේ බෑවම හරි ලම්බයි. එහෙම දීලා තියෙන පුතේ නැත්තම් අර වස්තු මෙහිඳන් ප්‍රක්ෂේපණය කරපුවාම මෙයාගේ තිරස්පරාසී සමාන වෙන්නේ නැහැ නේ කඳුපාමුල් සිට දුරට. ඒක අර්ථවත් කරන්න තමයි මෙහෙම දෙන්නේ. හැබැයි මෙයා පුතේ තිරසට නෙමේ ප්‍රක්ෂේපණය කරන්නේ. තිරසට tan ඉන්වර්ස් 3/4ක් කෝණයකින් 50ක. මෙන්න මෙහෙමයි ප්‍රක්ෂේපණය කරන්නේ 50ක ප්‍රදේශය. මේ කෝණේ θ. මෙයා 264ක් දොරින් තමයි වදින්නේ. මෙන්න මේ එක්චුලාගේ අපෙන් අහන්න. මෙන්න AB. ඔන්න ගාන කියන්නේ. එහෙනම් අපිට ඉස්සලා පියාසර කාලෙත් හොයාගන්න ඉපැති. මෙහාට එන 50යි cos θ. මෙහාට එන්නේ 50යි sin θ. දැන් අපිට මෙහා θ දීලා තියෙන්නේ θ tan inverse 3/4. tan θ 3/4. මෙයා 3යි මෙයා 4යි. මෙයා 5යි. sin θ කියන්නේ 3/5. 3/5. cos θ 4/5. cos θ 4/5. එහෙනම් අපිට මේ ප්‍රේක සංරචිත සුළු කරගත්තොත් 50යි sin θ කියන්නේ 50 වාරයක් sin කියන්නේ 3ට
පහනේ එහෙනම් පුතේ මෙයා 30යි එක්ස්ට්‍රීම් එක 50යි cos theta කියන්නේ මෙවන් තනිය අපි හදා ගන්නවා 4 බෙදී 5 40යි එක්ස්ට්‍රීම් එක ඒකයි ගණන් ගෙදරදී උත්සාහ කරලා ඉන්න කියන්නේ ඒක ලේසි වෙයි 40යි දැන් පුතේ ඊට පස්සේ අපිට කියනවා කන්නේ උසයි බිම්පතිතන ප්‍රවේගය හා දිශාවනේ කන්නේ උසවා ගන්න කලින් පුතේ තිරස් පරාසය හොවා ගන්න බෑ එහෙනම් අපි AB චලිතයේ සලකනවා AB චලිතයේ සලකනවා දැන් මේ උඩට ලිව්වට වැඩක් නැහැ හේතුව තමයි උඩ S දන්නේ නැහැනේ හැබැයි මේ දුර අපි දන්නවා ඒ නිසා මේ දිශාවට කියනවා S සමාන U පීඩන භාගයක් KT වර්ග. මෙයා 264යි. මේ දිශාවට ප්‍රවේගය 40යි. T මෙහාට තොරණයක් නැහැ. එහෙනම් අපි T වල දැන් කාන්තිය සෝනා AP චලිතයට S සමාන U පීඩන භාගයක් මේ කියනවා මෙතනට ගන්නවක් කියන එක අදහස රිලේට් ස්ථාපනයයි උඩට අපේ වැඩිට පල්ලෙහාට අර ගුරුත්වයේ රැස්වෙච්ච රිලේට් ඉහළට පවතින ප්‍රවේගය 30යි ඊන භාගයක් 10යි මෙයා අපි ජීවලාගේ මෙත තාක්ෂ කරනවා භාගයක් 10 වාරයක් එහෙනම් අපිට h හොයන්න පුළුවන් නේද ඔන්න h අර ගානම චුට්ටක් වෙනස් දැන් දිවපති තුනකට ප්‍රවේගය කියන්නේ මේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ නේ මෙහාට තිබි 40 නේ මේ කාලයකට පස්සේ මෙතන ප්‍රවේගය දන්නවා නම් මෙන්න r හැම වෙලෙම තේ කෝණ හොයන තිර සමග r ඔන්න අපෙන් එහෙනම් දැන් අපි ලියනවා ඉහළට v සමාන ඉඳලා ඉහළට v1 ආරම්භක 30යි ඍණ 10 වාරයක් මේ කාලේ v1 එනකොට ඍණ උත්තරය ඉහළට v1 ඍණයි කියන්නේ පල්ලෙහාට v1 ධනයි දැන් අපිට සාපේක්ෂය ඕනේ මෙහාට 40යි මෙහාට සාපේක්ෂයක් මෙන්න ඇල්ෆා r වර්ග කියන්නේ x වර්ග ධන y tan alpha කියන්නේ y බෙදීම එහෙනම් පුතේ මෙයා දිශාව හොයන්න පුළුවන් නේ දැක්කද පුතේ දැන් පොඩි කාලේ අපිට වෙනස් ගණන් දුන්නාම හදාගන්න පුළුවන් විදිහට ඔළුව හදාගත්තේ නැති වුණොත් හරිද පසු කාලින පුතේ ගණන් තේරෙන්නේ නැහැ කියන්නේ ගාන කිව්වට කිසිම අදහසක් නැහැ රූප සරහනක් ඇද ගන්න බෑ සමීකරණයක් ලියා ගන්න බෑ ගානම කියෝ ඉන්නවා පන්තිනේ මේ පුතේ දිව්‍ය ලෝක පන්ති ගියත් බෑ වැඩි තමන්ගේ මොලේ තමන් මහන්සි වෙන්න පැහැදිලිද උත්තර ගම්මු දැන් පුතේ මම මේ පන්ති වෙලාව අඩු කරලා දවස් දෙකකට කරනවා වෙලා තියෙන පුතේ මේ සමහර පන්ති මම තීර පන්ති දැන් දවස් දෙකකට කරලා කරන්න යන්නේ දැන් ඔය කට්ටිය අඩු වැඩි වෙන නිසා හැබැයි මම දැකලා තියෙනවා වැඩ කරන ළමයි හැමදාම මේ නියම වෙලාව ඉන්නවා දැන් එක්කෙනෙක් අපේ ගියා මේ යා පන්තියකට ගියා මේ ඇස් පන්තියක් තියෙනකො මම කලින් අලුත් පන්තියක් වෙන්නේ නැති ඒ හිටපු කට්ටියකින් 18න් දෙකක් අඩු වුණා කවුද අඩු වෙච්ච දෙන්න දැන් ගිය සතියේ කරන් ගිය කෙනාට අදත් කරන් ගියා ඒ වෙලාවට එකම වෙලාවට කරන්ට් එන කට්ටිය ඉන්නවා විනෝත් තේජක ගියා තා කවුද අඩු වුනේ අදනම් සඳරුවන් බණ්ඩාට මොකක් කර ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ යා නැත්තම් හැමදාම ඉන්නවා එයා ගත චුට්ටක් පොයි ඒ දින තමයි අඩු වෙන්නේ
उत्तर आरंभ देने बान पुते අයියන්නේ බෞද්ධ එක්කනට පාසල් කරපු ආද ඒකද පාසල් කරේ
ඒ පුතා මෙන්න මේකට කැමති එකක් දෙන්න නැද්ද? උඹට දාන්න කැමති. අරක ඔකුටි එකක් කරලා මේක ඌටි එකෙන් දාන්න. ඉතින් උත්තර කියන්න බෑන. දැන්තේ 6.6 නේද? මෙයා 6.6 දාපුවාම එච්චලගේ ධනාගය. මෙයා 6.6 දාපුවාම ඍණ 66යි මෙයා ඍණ 36යි. මෙයාට 36යි. දැන් x වර්ග කියන්නේ 40 වර්ග 36 වර්ග. y කියන්නේ 36 බෙදීම 40. මෙයා 0.9.3 එච්චලගේ සුළු කරපු ඉස්මට කියන්නේ සනුර කීයද එච්චලගේ ආවේ? සනුර සනුර නැද්ද? වර්ණා කියන්න පුතේ කීයද උත්තරේ එච්චලගේ? වර්ණා ව්‍යංගා කියන්න බලන්න. ව්‍යංගා එච්චලගේ රවිෂ උත්තරේ කීයද එච්? රවිෂා අන්න හරි පුතේ 19.8ක් එනවා. 19.8ක්. බාන්න එච්චලගේ 19.8ක් එනවද බාන්න? එච්චලගේ එච්චලගේ 19.8ක් එනවද කියලා බලන්න. එකසිය 65 දෙකක් ඇවිල්ලා තියෙනවා පුතේ. 165 නෙමෙයි 19.8 එන්නේ. එන්න මෙතන පුතේ මේ වර්ග මම ලියලා නැහැ. මොකද වර්ග කරේ නැද්ද එතන?
D වර්ගණය කරලා තියෙන්නේ. NH මෙයා 66ව 3ක් කියන්නේ 198යි නේද? එතනින් එන්නේ 198යි. මෙයා 6.6 වර්ග කරලා 5න් ගුණ කරන්න.